Adults English course lesson 5 වැඩිහිටියන් සඳහා වන ඉංග්‍රීසි පාඨමාලාවේ 5 වෙනි පාඩමයි මම පටන් ගන්න යන්නේ. Can you remember the last lesson? ඔයාලට මතකද අන්තිම පාඩම? From that lesson I taught you how to make a sentence. That means the structure of a sentence. වාක්‍යයක් හදාගන්න හැටි, වාක්‍යයක ආකෘතිය, වාක්‍යයක් ලේසියෙන්ම ගොඩනගා ගන්න පුළුවන් ක්‍රම පහ ඉගෙනුවා. අද අපි step by step, පියවර පියවර sentence එකක් හදාගන්නේ කොහොමද කියලා, සිංහල හිතේ තියෙන සිංහල වචන ඉංග්‍රීසි වලට හරවගන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කළා ඉගෙන ගමු. Remember, like a spring, the beginning of everything is small. මතක තියාගන්න, හරියට දිය උල්පතක් වගේ හැම දෙයකම ආරම්භය පොඩි. We can't write longer sentences. As soon as we started, පටන් ගත්ත ගමන්ම අපිට බෑ දිග වාක්‍ය ලියන්න. First, we need to write 2-word sentences, 3 words, 4 words, then 5, 10, 20 like that. Okay? මුලින්ම වාක්‍ය වචන දෙකේ වාක්‍ය හදමු. ඊට පස්සේ වචන 3, 5, 10 ඔය විදිහට expand කරගෙන යමු. යන්න ඕන ගමන ගොඩාක් දිගුයි. ආපු ගමන බොහොම කෙටි. හැබැයි ඒ ආපු කෙටි ගමනේදී ඉගෙනගත්ත දේවල් උදව් කරගෙන දිග ගමන යන්න ලෑස්ති වෙමු. Right, let's start. අපි එහෙනම් පටන් ගමු. sentence එකක් සාමාන්‍යයෙන් හැදෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියකට අනුව. subject plus verb, subject plus verb, agreement. agreement එකක් කියන්නේ එකඟතාවයක්. agreement එකක් කියන්නේ එකඟතාවයක්. subject කියන්නේ කර්තෘ, verb කියන්නේ ක්‍රියාව, agreement කියන්නේ එකඟතාවය. එතකොට කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා මේ subject තමයි english වලින් doer of the action කියන්නේ. do, then write කියන්නේ ලියනවනේ. writer ලියන්නා, teach උගන්වනවා, teacher උගන්වන්නා, ගුරුවරයා. ඒ වගේ do කියන්නේ කරනවා, doer කරන්නා. එතකොට subject කියන්නේ the doer of the action, ක්‍රියාව කරන්නා, කර්තෘ. එතකොට subject එකට verb එක කොහොමද agree වෙන්නේ? agree කියන්නේ එකඟ වෙන්නේ කොහොමද? මෙහෙම හිතන්නකෝ, මම දැන් බෝඩ් එකේ වාක්‍ය දෙකක් ලියනවා. ඒ වාක්‍ය දෙකෙන් කවුද හරි කවුද වැරදි කියලා අපි ඉස්සෙල්ලම බලමු. They play. They plays. What is the correct sentence? මේ දෙකෙන් which one is correct and which one is wrong? මොන එකද හරි, මොන එකද වැරදි? අමතක කරන්න එපා, they කියන්නේ ඔවුන්, එයාලා. play කියන්නේ ක්‍රීඩා කරනවා. sorry, they play කියන්නේත් ඔවුන් ක්‍රීඩා කරනවා, they plays කියන්නේත් ඔවුන් ක්‍රීඩා කරනවා. මාර වැඩේ දෙකේම තේරුම එකයි. they play කියන්නේත් එයාලා ක්‍රීඩා කරනවා, they plays කියන්නේත් එයාලා ක්‍රීඩා කරනවා. එතකොට දෙකේම තේරුම එකයි නම් ඒ දෙකක්. අපි බලමු. they කියන්නේ subject එක, subject කියන්නේ කර්තෘ, ක්‍රියාව කරන්නා, ඔවුන්. මෙතනත් they කියන්නේ subject එක, කර්තෘ, ක්‍රියාව කරන්නා, ඔවුන්. play කියන්නේ verb එක, plays කියන්නේත් verb එක. එතකොට subject එක, කර්තෘ සහ verb එක, ක්‍රියාව කොහොමද අපි එකක කරගන්නේ කියන එකනේ මේ පාඩමින් ඉගෙන ගන්නේ. අපි බලමු. එයාලා සෙල්ලම් කරනවා කියන්න හරි විදියට කියන්නේ they played, they plays. මෙන්න මෙහෙමයි එක හිතන්නේ. singular and plural කියලා වර්ග දෙකක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවනේ. ඒක වචන සහ බහුවචන කියලා වර්ග දෙකක් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. singular කියන්නේ ඒක වචන, plural කියන්නේ බහුවචන. දැන් පිරිමි ළමයට කියන්නේ boy නේ. පිරිමි ළමයි නම් boys. ගැහැණු ළමයට කියන්නේ girl නේ. ගැහැණු ළමයි නම් girls. පොතට කියන්නේ book නේ. පොත් නම් books.
අඹ ගෙඩියට කියන්නේ මැංගෝනේ. අඹ ගෙඩි නම් මැංගෝස්. ඇපල් ගෙඩියට කියන්නේ ඇපල්නේ. ඇපල් ගෙඩි නම් ඇපල්ස්. ජනේලයට කියන්නේ වින්ඩෝ. ජනේල් නම් වින්ඩෝස්. උඩපන්දුවට කියන්නේ කැච්. උඩපන්දු කැචර්ස්. singular nouns තමයි මම ওই singular nouns and plural nouns තමයි ඔය කිව්වේ. singular means when we speak of one. අපි එක දෙයක් ගැන කතා කරනවා නම් that belongs to singular. ඒක එක වචනයි. if we speak of more than one that belongs to plural. අපි එකකට වඩා වැඩි ප්‍රමාණයක් ගැන කතා කරනවා නම් ඒක බහු වචනයි. when we speak of one means it may be a person, place, animal or thing. එක්කෙනෙක් කිව්වහම ඒ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, දෙයක් වෙන්න පුළුවන්, ස්ථානයක් වෙන්න පුළුවන්. if we speak of one, අපි කතා කරන්නේ එක දෙයක් ගැන නම් that is singular. ඒක එක වචනයි. if we speak of more than one persons, places, animals or things. අපි පුද්ගලයන් එකකට වැඩි ප්‍රමාණයක්, සතුන් එකකට වැඩි ප්‍රමාණයක්, දේවල් එකකට වැඩි ප්‍රමාණයක්, ස්ථාන එකකට වැඩි ප්‍රමාණයක් ගැන කතා කරනවා නම් ඒක බහු වචනයි. එතකොට අපි පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්වලා තියෙන්නේ, අපි වැඩියෙන්ම ඉගෙනගෙන තියෙන්නේ singular and plural nouns. ඒක වචන සහ බහු වචන නාම පද. nouns. then boy පිරිමි ළමයා, boys පිරිමි ළමයි. girl ගෑනු ළමයා, girls ගැහැණු ළමයි. pen පෑන, pens පෑන්. ඒ singular and plural nouns. දන්නේ ඔච්චරයිද? nouns හෙවත් නාම පදවල විතරද singular and plural ඒක වචන සහ බහු වචන ભેදයක් තියෙන්නේ? එහෙම හිතන තාක්කල් අපිට සිංහල වාක්‍යයක් ඉංග්‍රීසි වලට හරව ගන්න බෑ. මතක තියාගන්න, nouns හෙවත් නාම පදවල විතරක් නෙවෙයි singular and plural forms ඒක වචන සහ බහු වචන ભેදයක් තියෙන්නේ. verbs වලත් ක්‍රියාපදවලත් තියෙනවා. හැම ක්‍රියාපදවලම නැහැ. අපි මුලින් ඉගෙන ගන්න යන්නේ present tense හෙවත් වර්තමාන කාලය කියන ක්‍රියාපදනේ. ඒ present tense verbs කියන ඒවායි plural බහුවචන සහ singular ඒක වචන ભેදයක් තියෙනවා. දැන් උදාහරණයක් මම කියපු දේ නැවත චුට්ටක් මතක් කරන්නම්. boy කියන්නේ පිරිමි ළමයා, boys පිරිමි ළමයි. pen කියන්නේ පෑන, pens පෑන්. හරිනේ? එතකොට desk කියන්නේ desk එක, desks desk කිහිපයක්. table මේසෙ, tables මේස. chair පුටුව, chairs පුටු. calendar දින දසුන, calendars දින දසුන්. ඒවා singular and plural nouns නේ. ඒක වචන සහ බහු වචන නාම පද. එතකොට මොනවද මේ singular and plural verbs කියන්නේ? singular and plural verbs කියන්නේ මොනවද? ඒක වචන සහ බහු වචන ක්‍රියාපද කියන්නේ මොනවද? අහලා ඇති, දන්නවා ඇති. ගොඩක් කලාට මේ වීඩියෝස් බලන්නේ English course for adults කියලානේ මං කියන්නේ, වැඩිහිටියන්නේ. ගොඩක් කට්ටිය married අය, විවාහක අය මේක බලනවා ඇති. එතකොට ඔය විවාහ වුණේ නියම ක්‍රමයට අනුව නම් විවාහයක් සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවනේ. ප්‍රොපෝසල් එකකුනේ, love affair එකකුනේ. යෝජිත විවාහයක් වෙන්න පුළුවන්, දෙන්න සම්බන්ධයෙන් වෙන කෙනෙක් අඳුනලා කතා කරලා නැත්නම් පත්තරයක තියෙන දැන්වීමකට දාලා ඒ මාර්ගයෙන් ආපුයෝ ප්‍රොපෝසල්. නැත්නම් කාලාන්තරයක් තිස්සේ ඉස්කෝලේ යන වයසේදී, ක්ලාස් යන වයසේදී යාළු වෙලා ඒ කරන ඒවා love affairs නේ. ඔය love affairs වලින් ගොඩක් වෙලාවට අම්මා තාත්තගේ කැමැත්ත ගන්න යනකොට අම්මා තාත්තා නිතර හොයනෝ හොරොස්කෝප් එක ගැන. ප්‍රොපෝසල් එකකදී හොරොස්කෝප් එක තමයි number 1. නමුත් affair එකක් අවුරුදු 15ක් 20ක් තියාගෙන පවත්වගෙන ආවත් අන්තිම මොහොතේ හොරොස්කෝප් මැච් වෙන්නේ නැත්නම් කසාද බඳින්න අවසරය දෙන්නේ නැහැ අම්මා තාත්තා. බලහත්කාරයෙන් බඳින්නේ නියම දරුවෝ නෙවෙයි. මොකද අපි මේ ලෝකේ ඉන්නේ අම්මා තාත්තා නිසානේ. අපිට කෙල්ල ලැබුණේ, කොල්ල ලැබුණේ අම්මා තාත්තා අපි මේ ලෝකෙට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට බිහි කරපු නිසානේ. ඒ දෙන නැත්තම් මෙලෝ දෙයක් නැහැනේ. බල්ලෙක් වෙන්න ගියපු අවස්ථාව, සුනකෙක් වෙන්න ගියපු අවස්ථාව, ඌරෙක් වෙන්න ගියපු අවස්ථාව, සතෙක් වෙන්න ගියපු අවස්ථාව මගහැරලා අම්මා තාත්තගේ පිනෙන් තමයි අපි දරුවෙක් බවට පත් උනේ. ඒක නිසා ප්‍රයොරිටි ප්‍රමුඛතාවය දෙන්න ඕන පහුවෙලා හමු වෙන කොල්ලට හෝ කෙල්ලට නෙවෙයි, අම්මා තාත්තට. ඒක නිසා එතකොට ප්‍රොපෝසල් එකකදී ගොඩක් කලාට ওই හොරොස්කෝප් මැච් කරලා මැරි කරනකොට
කේන්දර ගලපලා විවාහ වෙනකොට ওই කේන්දර දෙක තියෙනෝනේ මෙහෙම. දැන් මේ මේල් හොරස්කෝප් එක මේක ෆීමේල් හොරස්කෝප් එක. පිරිමියාගේ කේන්දරය සහ ගැහණියගේ කේන්දරේ. මම එක්සැම්පල් එකක් විතරයි කියන්නේ. සාමාන්‍යයෙන් කේන්දරයක දේවල් 20ක් තියෙනවා කියලා හිතන්නකෝ බලන්න. කේන්දරයක හොරස්කෝප් එකක සැලකිලිමත් විය යුතු දේවල් 20ක් තියෙනවා. ඒකට හොරස්කෝප් එකක් මැච් වෙනවයි කියන්නේ දැන් මගේ කියලා හිතන්නකෝ. මම මැරි කරන්න යනවා කියලා හිතන්නකෝ. එතකොට මම මැරි කරන්න හදනකොට මට ෆීමේල් අර ගැහණු එක්කෙනාගේ මම බඳින්න යන කෙනාගේ කේන්දරය ලැබෙනවා. එතකොට ওই හොරස්කෝප් රීඩර්ස්ලා ඉන්නෝනේ, ජ්‍යොතිෂවේදීන් ඉන්නෝනේ. ඒගොල්ලා මේක කියවනකොට මැච් කරන්නේ මෙහෙමයි. දැන් මගේ එකේ මුලින්ම තියෙනවා මල්. ගැහණු එක්කෙනාගේ මුලින්ම තියෙන්නේ මල්. මල්ට මල් ගැලපෙනවා ඔන්න මැච් වුණා. හරිනේ? මගේ එකේ දෙවණියට තියෙන්නේ පොල්. කෙල්ලගේ එකේ දෙවණියට තියෙන්නේ දෙල්. පොල් සහ දෙල් කියන්නේ ගැලපෙන්නේ නෑනේ. අන්න ගැලපුන්නේ නෑ. මැචුන්නේ නෑ. හරිනේ? මගේ එකේ දෙවණියට තියෙන්නේ තෙල්. එකේ තියෙන්නේ වල්. ගැලපෙන්නේ නෑනේ. අන්න මැච් වෙනවයි කියන්නේ මේ එක හා සමාන වෙන්න ඕන. හොරස්කෝප් එකකදී. එතකොට මේ 20න් අඩුම ගානේ 12 plus 12ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මෙහෙම ගැලපෙනවා නම් ආන්න ඒක හොරස්කෝප් මැච් වෙනවයි කියලා කියනවා. දෙන්නට විවාහ වෙන්න සුදුසුයි කියලා කියනවා. එහෙම නැත්නම් හොරස්කෝප් එක අයින් කළා දානවා මේක හොඳ නෑ මේකත් එක්ක අසාද බඳින්න එපා කියලා කියනවා. දැන් මම මේ උදාහරණයක් කිව්වේ. ඒ වගේ ඉංග්‍රීසි වලත් ඉංග්‍රීසි භාෂාවෙත් සෙන්ටෙන්ස් එකක් බිල්ඩ් අප් කරනකොට සෙන්ටෙන්ස් එකක් ක්‍රියේට් කරනකොට සෙන්ටෙන්ස් එකක් හදනකොට සබ්ජෙක්ට් එකයි verb එකයි agree වෙන්න ඕන. අතන male and female agree වෙන්න ඕනනේ. marriage එකක් විවාහයක් සිද්ධ වෙන්න නම් පිරිමියයි ගැහණිය එකඟ වෙන්න ඕන. ඒ වගේ sentence එකක් හදන්න නම් වාක්‍යයක් හදන්න නම් subject එකයි verb එකයි agree වෙන්න ඕන. මොකද්ද subject එක කිව්වේ? කර්තෘ. I කියන්නේ subject එකක් මම. ඒතර subjects කියන කට්ටිය කර්තෘ කියන කට්ටිය වර්ග දෙකකින් ඉන්නවා. හරිද? pronoun subject, noun subject. අපි ඒවට කියනවා subjective pronouns and subjective nouns කියලා. නැත්නම් subject pronouns, subject nouns. හරිද? එතකොට subject කියන්නේ කර්තෘ, I කියන්නේ subject එකක්, we කියන්නේ subject එකක්, you කියන්නේ subject එකක්, they කියන්නේ subject එකක්, සුනිල් කියන්නේ subject එකක්, නිමල් කියන්නේ subject එකක්, the children කියන්නේ subject එකක්, the boys කියන්නේ subject එකක්, people කියන්නේ subject එකක්, dogs කියන්නේ subject එකක්. subject කියන්නේ ක්‍රියාව කරන්න. ඒ subject pronouns විදියට ඔය I, මම, we, අපි, you, ඔයා, they, ඔවුන්, he, ඔහු, she, ඇය, it, ඌ ඔය වගේ subject pronouns තියෙනවා. subject nouns තියෙනවා. සුනිල්, නිමල්, mother, father, the boy, the girl, the children, the animals, the dogs. ඒවා subject nouns. එතකොට pronouns සහ nouns අතර වෙනස මොකද්ද? pronouns කියන්නේ සර්වනාම පදනේ. පුද්ගලයෙක්ගේ නමක් කියන්නේ නැතුව ඒ නම වෙනුවට යොදන ඒවා. දැන් මම මගේ නම පාවිච්චි කරන්නේ නැතුව මම I කියලා කියනවා. මාත් එක්ක ඉන්න යාළුවා අපි දෙන්නගේ නම් දෙක පාවිච්චි කරන්නේ නැතුව we කියලා කියනවා අපි. සුනිල්, නිමල්, පියල්, අමල් කියන කට්ටිය වෙනුවට මම they කියලා කියනවා. එතකොට nouns වෙනුවට නාමපද වෙනුවට භාවිතා කරන පද තමයි pronouns කියන්නේ. nouns වෙනුවට නාමපද වෙනුවට භාවිතා කරන පද තමයි pronouns කියන්නේ. අපේ ගෙදර ඩින්කි කියලා බල්ලෙක් ඉන්නවා. මං ඩින්කි කිය කට්ටියට කියන්නේ නැතුව නිතරම මං ඩින්කි වෙනුවට ඉත් දානවා. ඌ මගේ ළඟ මේ පෑනක් තියෙනවා. හරිනේ? මේ පෑන අපි හිතමු ඇට්ලස් කියලා. මේ ඇට්ලස් කියන පෑන වෙනුවට නැත්නම් පෙන් කියන එක වෙනුවට මට ඉත් දාන්න පුළුවන්. ඒක සතෙක්ගේ නමක් වෙනුවට ඉත් දැම්මොත් ඌ. දේක නමක් වෙනුවට ඉත් දැම්මොත් ඒක. එතකොට subject එකයි verb එකයි agree වෙනවයි කියන්නේ කර්තෘ සහ ක්‍රියාව ගැලපෙන්න ඕන. එකක වෙන්න ඕනේ දෙන්න. අර හොරස්කෝප් එක මැච් කරා වගේ. පැහැදිලිද? එතකොට මේ subject කියන ඒවා ඉංග්‍රීසි භාෂාවේ ඉන්න පුළුවන් ප්‍රධාන විදි දෙකයි. plural subjects and singular subjects. plural subjects කියන්නේ බහුවචන කර්තෘ. singular subjects කියන්නේ ඒකවචන කර්තෘ. ආයිත් subject කියන ඒවා තවත් වර්ග දෙකකට බෙදෙනවා.
subject pronouns and subject nouns. හරිද? එතකොට subjects කියන්නේ කර්තෘනේ. කර්තෘ කියන්නේ ක්‍රියාව කරන්නානේ. ක්‍රියාව කරන්නා subject කියන්නේ ඕනම එක කර්තෘ. එතකොට subjects ලා වර්ග දෙකක් ඉන්නවා. subject pronouns and subject nouns. ආයිත් ඒක වර්ග දෙකකට බෙදෙනවා. plural subject pronouns and plural subject nouns කියලා. ආයිත් ඊළඟ කොටස දෙකකට බෙදෙනවා. singular subject pronouns and singular subject nouns කියලා. ලොකු කොටසක්. මේ පොඩියට පටන් ගත්තට ආවට ගියාට කරන්න බෑ. එතකොට I have to clean the whiteboard. මට whiteboard එක මකන්න වෙනවා පොඩි වෙලාවකට. මොකද මේක තීරණාත්මක සංකීර්ණම පාඩමක්. පොඩ්ඩක් එහෙම වුණා කියන්නේ සියල්ල අවුල් වෙන්න පුළුවන්. ඒක නිසා අවධානය 100ක් තියාගන්න වෙනවා. දැන් එතකොට මම කියවනේ මේල් ෆීමේල් මැරේජ් එක වෙන්න නම් පිරිමියාගේ ගැහණියගේ කසාදය සිද්ධ වෙන්න නම් හොරස්කෝප් එක මැච් වෙන්න ඕන කොහොමද කියලා. දැන් හොරස්කෝප් මැච් කරන්නත් දන්න ඕනේ නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙලාව හොරස්කෝප් මැච් කරන්න හැටිත් ඉගෙන ගන්න. එතකොට මම කියන්න හදන්නේ දැන් සබ්ජෙක්ට් කියන්නේ කවුද කියලානේ. ඔන්න බලන්නකෝ මේ පුළුල් මාතෘකාවක් මේක. සබ්ජෙක්ට් කියන්නේ කර්තෘනේ. සබ්ජෙක්ට් කියන්නේ කර්තෘ. කර්තෘ කියන්නේ ඕනම ක්‍රියාවක් කරන්න පුද්ගලයෙක්ම වෙන්න ඕනේ. සතෙක් වෙන්නත් පුළුවන්. හරිනේ? සබ්ජෙක්ට් කර්තෘ. එතන සබ්ජෙක්ට් කියන එකේනා ඉස්සෙල්ලම කොටස් දෙකකට බෙදෙනවා. සබ්ජෙක්ට් කියන එකේනා මුලින්ම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි subject pronouns. කර්තෘ වශයෙන් යොදන සර්වනාම පද. දෙවැනි එක තමයි මේ පළවෙනි එක subject pronouns. දෙවැනි එක තමයි subject nouns. කර්තෘ වශයෙන් යොදන නාම පද. subject nouns. කර්තෘ වශයෙන් යොදන නාම පද. පැහැදිලිද කියන්නේ? subject කියන්නේ කර්තෘ. කර්තෘ කියන්නේ කිසියම් ක්‍රියාවක් කරන්නා. ඒ subjects ලා ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. subject pronouns and subject nouns කියලා. subject pronouns and subject nouns කියලා. මේ subject pronouns කියන එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි plural subject pronouns. දෙවැනි එක තමයි singular subject pronouns. singular subject pronouns. subject nouns කියන එකත් ওই වගේ කොටස් දෙකකට වෙනවා. එකක් තමයි plural subjects. plural subject nouns. plural subject nouns. දෙවැනි එක තමයි singular subject nouns. singular subject nouns. දෙවැනි එක තමයි singular subject nouns. singular subject nouns. I'll repeat, don't worry, be happy, I'm here. මම නැවත කියප දේ කියනවා. මගේ දක්ෂතාවය පෙන්නලා නෙවෙයි මෙතන වැඩ කරන්න ඕන. මේක අහන් ඉන්නේ කවුද? හැමෝන්ටම අවසානයේදී වාඩි වුණ ඔයා නෙවෙයි නැගිටින්න ඕන. පාඩම තේරුම් අරගෙන හරි මටත් දැන් යමක් පුළුවන් කියන චේතනාවෙන් නැගිටින්න ඕන. subject කියන්නේ කර්තෘ. කර්තෘ කියන්නේ doer of the action. ක්‍රියාවක් කරන්නා. subject කියන්නේ අර මං කියවනේ teach උගන්වනවා, teacher උගන්වන්නා, ගුරුවරයා. write ලියනවා, writer ලියන්නා. ඒ වගේ subject කියන්නේ do කියන්නේ කරනවා, doer කරන්නා. doer of the action ක්‍රියාව කරන්නා. ක්‍රියාව කරන්නාට තමයි subject හෙවත් doer of the action කියන්නේ. ඒකට ඉංග්‍රීසි භාෂාවේ මේ subject කියන එක්කෙනා කොටස් දෙකකට බෙදෙනවා. මොනවද subject බෙදෙන කොටස් දෙක? subject pronouns and subject nouns. subject pronouns කියන්නේ කර්තෘ වශයෙන් යොදන සර්වනාම පද. සර්වනාම පද ප්‍රධාන 8ක් අපි කතා කරනවා. subject pronouns 8යි ඉන්නේ. I මම, we අපි, you ඔයා, you ඔයාලා. එක you එකක් ඔයා. අනිත් එක ඔයාලා. he ඔහු, she ඇය, it ඌ නැත්තම් ඒක, they own. ආයිත් මතකද බලන්න subject pronouns 8. I, we, you you දෙකක්. එකක් ඔයා, අනිත් එක ඔයාලා. he, she, it, they. subject pronouns වර්ග දෙකකට බෙදෙනවා. subject pronouns ඔක්කොම 8යි තියෙන්නේ.
I, we, you, he, she, it, they. කතෘ වශයෙන් යොදන සර්වනාම පද වලට කියන්නේ subject pronouns. වර්ග දෙකයි. වර්ග ඔක්කොම 8ක් තියෙනවා subject pronouns. ඒ 8 තමයි වර්ග දෙකකට බෙදෙන්නේ. I, we, you, he, she, it, they. ඒ 8න් plural subject pronouns විදිහට ගන්න මේව දරුවා. I, we, you, මෙතන you කිව්වහම ඔයා ඔයාලා දෙන්නමයි තිබෙනවා. they. Plural subject pronouns තමයි I, we, you, they. Singular subject pronouns තමයි he, she, it. Shall I repeat? කියපු දේ කියන්නද නැවතත්? අනාගන්න එපා මෙච්චර කල් බැරි වෙච්ච දෙන් මෙතෙන් සිට පුළුවන් කියන හැඟීමෙන් වැඩ කරමු. Subject කියන්නේ doer of the action. ක්‍රියාව කරන්නා. මම වෙන්න පුළුවන්, අපි වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, බල්ලා වෙන්න පුළුවන්, පූස වෙන්න පුළුවන්, වඳුර වෙන්න පුළුවන්, බූරුව වෙන්න පුළුවන්, අශ්වය වෙන්න පුළුවන්, කුරුල්ල වෙන්න පුළුවන්, මොකා හරි කමන්නේ ක්‍රියාවක් කරන්නේද යමෙක්. එයා තමයි subject හෙවත් doer of the action කියන්නේ. එතකොට මුළු ඉංග්‍රීසි භාෂාවටම subject ලා ඉන්න පුළුවන් වර්ග දෙකයි. එකක් තමයි subject pronouns, අනිත් එක තමයි subject nouns. Subject pronouns කියලා කියන්නේ කතෘ වශයෙන් යොදන සර්වනාම පද. එතකොට subject pronouns ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. Plural subject pronouns, බහුවචන කතෘ සර්වනාම, singular subject pronouns, ඒකවචන කතෘ සර්වනාම කියලා. එතකොට plural subject pronouns හතරයි. I මම, we අපි, you ඔයා, එහෙම නැත්නම් ඔයාලා, they own. දැන් හිතේසකයක් තියෙනවා I බහුවචනයි. ඔව්. ඉංග්‍රීසි භාෂාවේදී තැන් දෙකක ඇර ඉදිරියේදී තැන් දෙක මොකක්ද කියලා දෙන්නම්. ඔක්කොම එකපාරට අනා ගන්න එපා. ඉංග්‍රීසි භාෂාවේදී තැන් දෙකක හැර සෙසු සෑම තැනකදීම I කියන එක plural බහුවචනයි. හොඳේ. we අපි, you ඔයා ඔයාලා, මේකත් plural බහුවචනයි. they own. Singular subject pronouns තමයි he ඔහු, she ඇය, it ඌ ඒක. ඊට පස්සේ subject nouns කියන්නේ plural subject nouns සහ singular subject nouns කියලා වර්ග දෙකකට බෙදෙනවා. Plural subject nouns කියන්නේ boys පිරිමි ළමයි, girls ගැහැණු ළමයි, animals සත්තු. ඊට පස්සේ Sunil animal, Sunil සහ animal or plural subject pronouns. Singular subject pronoun කියන්නේ boy පිරිමි ළමයා, girl ගැහැණු ළමයා, animal සතා, dog බල්ලා, Sunil. Shall I repeat? මම නැවත කියන්නද? අපේ පාඩම පටන් ගත්තේ subject and verb agreement. කතෘ සහ ක්‍රියාව එකඟ වෙන්නේ කොහොමද කියන එකනේ. ඒකේ පළවෙනි කොටසේ අපි තාම ඉන්නේ කවුද මේ subject කියන්නේ? කවුද මේ subject කියන්නේ? කතෘ. subject කියන අනිත් නම තමයි doer of the action. doer of the action කිව්වත් subject කිව්වත් both have the same meaning. දෙකේම තියෙන එකම තේරුමයි කතෘ හෙවත් ක්‍රියාව කරන්නා. එතකොට subject හෙවත් doer of the action can be divided into two main parts. subject හෙවත් doer of the action ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. first one subject pronouns, second one subject nouns. subject pronouns නැවත කොටස් දෙකකට බෙදෙනවා. plural subject pronouns සහ singular subject pronouns කියලා. subject nouns කියනවත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. plural subject nouns සහ singular subject nouns කියලා. මම පොඩ්ඩක් නිහඬව ඉන්නම්. බෝඩ් එකේ ඇඳලා තියෙන මේ chart එකෙන් මොනවා හරි දෙයක් නොතේරෙන දේවල් තියෙද බලන්න. මොකද මගෙනුත් ආයිත් ඉගෙන ගත්තට පස්සේ මේක තේරෙන්නේ නැතුව තව ගුරුවරයෙක් මේ જાතිය පාඩමක් කරනකම් බලන් ඉන්නවනම් it is a useless effort. ඒක අසාර්ථක නිෂ්ඵල උත්සාහයක්. Don't do that. හරි. අපේ පාඩමේ මාතෘකාව subject and verb agreement. කතෘ සහ ක්‍රියාව ගලපගන්නේ කොහොමද කියන එකනේ. මම බෝඩ් එකේ මුලින්ම වාක්‍ය දෙකක් ලිව්වා මතක ඇති. they play ද හරි they plays ද කියලා නේ.
ඒකට උත්තරේ හොයාගෙන යන මේ දෙවන්ත ගමනේදී අපිට අතරමඟදී බාධක කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා නේ. අර කියනෝනේ කොත්තනම් රළු බොරළු තිබුණත් අතරමඟ යා යුතු තැනට ගලනවමයි ගලන ගඟ. ගඟක් ගලාගෙන යනකොට අතරමඟ සෑහෙන්න බාධක තියෙනවා, රළු බොරළු තියෙනවා. නමුත් ගඟ නවතින්නේ එයා යන්න ඕන තැනට ගිහිල්ලා තමයි නවතින්නේ. ඒ වගේ තමයි ඔයත්. දැන් අපි subject and verb agreement කියන පාඩමෙන් පටන් ගත්තා. එතෙන්දි ගුරුවරයා බෝඩ් එකේ ලිව්වා they play the hari they plays the hari කියලා. එතෙන්දි තමයි අපිට ප්‍රශ්නයක් මතුවුණා ඇත්තටම මොකද්ද මේ දෙකේ වෙනස කියලා. එහෙම හොයාගෙන යන අතරමඟදී මේ මතුවෙච්ච බාධකයක තමයි අපි පොඩ්ඩක් නැවතිලා ඉන්නේ. හරිනේ? subject කියන්නේ කර්තෘ. එයාටම තමයි doer of the action කියන්නේ. එතකොට subject කිව්වත් doer of the action කිව්වත් දෙකේම තේරුම ක්‍රියාව කරන්නා. subject කිව්වත් doer of the action කිව්වත් දෙකේම තේරුම ක්‍රියාව කරන්නා. එතකොට තවත් පුංචි දෙයක් මම කියන්නම්. මම පටන් ගන්නකොටත් කිව්වා කිසිම කෙනෙක් මගෙන් විනාඩි 20න් විනාඩි 5න් පැය භාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් වාඩි වෙන්න එපා. ඒක කිසිසේත්ම නොකළ හැකි දෙයක්. මම ඉස්කෝලේ යන වයසේදී ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙනම ක්ලාස් එකකට ගියා. ඒකෙදි ඉංග්‍රීසි වලට උගන්වනවට අමතරව මට තිත්ත කුණුහරුපෙන් තමයි ටීචර්ස්ලා හිටපු ඔක්කොමලා කතා කරේ. තිත්ත කුණුහරුපෙන්. ඒක නිසා in filthy words කුණුහරුපෙන් තිත්ත කුණුහරුපෙන් කතා කරා. මම පළවෙනි දවසේ මට නුහුරු කුණුහරුපයක් ඇහුණා grade 6 වලදී high ශ්‍රේණියේදී. මට ඒක අමුතු දෙයක්. දැන් නම් කුණුහරුප කියන ඒවා සාමාන්‍ය දේවල් වලටත් වඩා සාමාන්‍යයි. ඒ කාලේ අපිට නුහුරුයි ඉඳලා හිටලා නේ කුණුහරුපයක් දෙකක් ඇහෙන්නේ grade 6 නේ. පොඩි එකානේ. එතකොට මම ඕක අහගෙන ඇවිල්ලා අම්මට කිව්වා අම්මේ මම අද පාඩම දෙන්න ගිහිල්ලා මට පාඩම හරියට කියව ගන්න බැරුව හාමුදුරු කෙනෙක් මට කිව්වේ මෙන්න මේක නෑ මගේ පන්තියේ හාමුදුරු කිව්වේ තව අවුරුදු 4ක් විතර ගියාට පස්සේ සර් කෙනෙක් මට මෙන්න මෙහෙම කුණුහරුපයක් නේද මෙන්න මෙහෙම එකකින් බැන්න මේක අම්මේ කුණුහරුපයක් නේද කියලා ඇහුවා. අම්මා මට කිව්වේ නෑ උඹ ඊළඟ දවසේ නම් පන්ති නැවතියන් ඔය ජරාව අහන්න පන්ති යන්න එපා කියලා. අම්මා කිව්වා හොඳ වැඩේ. තොට්ට හොඳ වැඩේ. උඹ වැරදි වැඩක් කර උඹ පාඩමට රෙඩි වෙලා නොගියපු නිසා තමයි උඹට ওই වචනෙන් බැන්නේ. ඕකේ හාමුදුරුවන්ට අහු වුණොත් මොකද ඒකේ ප්‍රධාන පාලකවරයා හාමුදුරු නමක් ස්වාමින් වහන්සේ කෙනෙක්. මේ වෙනකොට අපවත් වෙලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ බුදු වෙන්න කියලා, නිවන් දකින්න කියලා. ඉතින් එච්චරටම පෙව්වේ නැති එක විතරයි ගහලා බැනලා හැදුවා අපි. ඒක නිසා තවත් පරපුරකට නෙමෙයි පරපුර ගණනාවකට ඉගැන්වීමේ ශක්තිය ලැබුණා. මේ වෙලාවෙත් පින් දෙනවා හාමුදුරන්ට. එතකොට ඒ පළවෙනි කුණුහරුපය අහලා ඇවිල්ලා අම්මා මට කිව්වේ නෑ අම්මට කිව්වහම ඊළඟ දවසේ ඉඳන් නැවතියන් කියලා. දැන් අද එහෙම නෙවෙයිනේ. ওই ක්ලාස් එකට යන්න එපා. කුණුහරුප උගන්වනවා. කුණුහරුපෙන් කතා කරන්නේ ගහනවා. ඊළඟ දවසේ පොලිසිය අරන් යනවා. නෑ. ඒ ගහපු ගැහිල්ලේ බැනපු බැනිල්ලේ ප්‍රතිඵල තමයි අද අපි භුක්ති විඳින්නේ. ජීවිතේ විඳෙව් ඒ කාලේ. දැන් මම ජීවිතේ විඳිනවා. දුක් විඳොත් සැප නියතයි. ඒක නිසා මගේ මේ කෝස් එකට කිසිම කෙනෙක් ජොයින් වෙන්න එපා. පැය භාගයෙන් විනාඩි 20න් විනාඩි 5න් ඉංග්‍රීසි ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්. කල නොහැක්කක්. කිසිසේත්ම බෑ. මම තාම ඉංග්‍රීසි භාෂාවේ කොච්චර දේවල් තියෙන නොදන්න දේවල්. අපේ සිංහල භාෂාව මව් භාෂාව වෙච්ච සිංහල භාෂාව අපි නොදන්න කොච්චර දේවල් තියෙයි. එහෙව් එකේ මේ වෙනත් භාෂාවක් වෙන ඉංග්‍රීසි වල කොච්චර දේවල් ඇද්ද? ඕක කොහොම මේ සතියෙන් දෙකෙන් උගන්නන්නේ. ඒක නිසා ඔයාලා එහෙම තෝරගත්තා නම් මාව කරුණාකරලා මෙහෙම නැගිටලා යන්න මට ඒ දේ කරන්න බෑ ප්‍රතිහාර පාන්න බෑ මට. එහෙම දෙයක් කළ නොහැකි. මම යන විදියට මම යන්නම් හැමෝම කොට දාගෙන කැමති නම් විතරක් රැඳී සිටින්න. හරි. එතකොට subject and verb agreement කියන පාඩමේදී අපිට අතරමඟදී හමු වුණා කවුද මේ subject කියන්නේ? subject කියන්නේ කර්තෘ කියන්නේ කවුද? doer of the action නෙවත් subject හෙවත් doer of the action කියන්නේ කිසියම් ක්‍රියාවක් කරන්න. ඉංග්‍රීසි භාෂාවේ subject ලා වර්ග දෙකකින් ඉන්නවා. එකක් තමයි subject pronouns සහ subject nouns කියලා. subject pronouns නැවත කොටස් දෙකකට බෙදුවා. plural subject pronouns සහ singular subject pronouns. plural subject pronouns කියන්නේ බහුවචන කර්තෘ සර්වනාම පද. singular subject pronouns කියන්නේ ඒකවචන කර්තෘ සර්වනාම පද. ඒ වගේම subject nouns කොටස් දෙකකට බෙදුවා. plural subject nouns බහුවචන නාම පද සහ බහුවචන කර්තෘ නාම පද සහ plural subject noun singular subject nouns ඒකවචන කර්තෘ නාම පද කියලා. කවුද මේ subject pronouns වර්ග දෙක? plural subject pronouns බහුවචන කර්තෘ සර්වනාම හතරයි තියෙන්නේ. I,
we, you, they. Singular subject pronouns තුනයි තියෙන්නේ. He, she, it. Subject nouns වර්ග දෙකකට බෙදුවා. Plural subject nouns and singular subject nouns කියලා. Plural subject nouns කියන්නේ boys, girls, children, animals, dogs, cats, donkeys, monkeys, mother and father, Sunil and Nimal, boy and girl. ඔය ඕනම එකක් බහුවචනය නම් plural subject nouns. Singular subject nouns කිව්වේ boy, girl, donkey, monkey, cat, mother, father, Sunil, Nimal, ඔය වගේ ඕනම එක වචනයක් singular subject nouns වලට අයිති. Final explanation අවසන් පැහැදිලි කිරීම. Subject හෙවත් doer of the action කියන්නේ කර්තෘ හෙවත් ක්‍රියාව කරන්නා. Subject හෙවත් doer of the action වර්ග දෙකයි. Subject pronouns and subject nouns කියලා. Subject pronouns can be divided again into two main parts. Plural subject pronouns and singular subject pronouns. Plural subject pronouns කියන්නේ I, we, you, they කියන හතර දෙනාට. Singular subject pronouns කියන්නේ he, she, it කියන තුන් දෙනාට. Subject nouns වර්ග දෙකකට බෙදුනා. Plural subject nouns boys, girls, animals වගේ බහුවචන නාම පද. Singular subject nouns කිව්වේ boy, girl, animal, someone, Sunil, mother, father, cat, dog වගේ ඒක වචන නාම පද. හරිනේ? දැන් අපි එතකොට plural කියන්නේ මොකද්ද? singular කියන්නේ මොකද්ද කියලා හොඳට දන්නවා. subject කියන එක ගැන හොඳ අවබෝධයක් අපිට තියෙනවා. subject කියන එක ගැන plural බහුවචනෙන් ඉන්නත් පුළුවන්. subject කියන එක ගැන singular ඒක වචනෙන් ඉන්නත් පුළුවන්. subject කියන එක ගැන plural බහුවචනෙන් ඉන්නත් පුළුවන්. subject කියන එක ගැන singular එක වචනෙන් ඉන්නත් පුළුවන්. subject කියන කෙනා plural බහුවචනෙන් ඉන්නත් පුළුවන්. subject කියන කෙනා singular එක වචනෙන් ඉන්නත් පුළුවන්. දැන් අපි ඊට පස්සේ ඉගෙන ගමු verb එක ගැන. verb එකක් කියන්නේ ක්‍රියාවක්. that means an action. ක්‍රියාවක්. verb එකක් කියන්නේ ක්‍රියාවක්. go යනවා කියන්නේ ක්‍රියාවක්. come එනවා කියන්නේ ක්‍රියාවක්. do කරනවා කියන්නේ ක්‍රියාවක්. walk ඇවිදිනවා කියන්නේ ක්‍රියාවක්. dance නටනවා කියන්නේ ක්‍රියාවක්. sing ගායනා කරනවා කියන්නේ ක්‍රියාවක්. look බලනවා කියන්නේ ක්‍රියාවක්. write ලියනවා කියන්නේ ක්‍රියාවක්. read කියවනවා කියන්නේ ක්‍රියාවක්. learn ඉගෙන ගන්නවා කියන්නේ ක්‍රියාවක්. pinch කොනිත්තනවා කියන්නේ ක්‍රියාවක්. wink ඇස් ගහනවා කියන්නේ ක්‍රියාවක්. teach උගන්වනවා කියන්නේ ක්‍රියාවක්. jump පනිනවා කියන්නේ ක්‍රියාවක්. swim පීනනවා කියන්නේ ක්‍රියාවක්. මෙකී නොකී බොහෝ දේවල් ක්‍රියාපද විදියට තියෙන්න පුළුවන්. ඒකට verb එකක් කියන්නේ ක්‍රියාවක්. present tense හෙවත් වර්තමාන කාල ක්‍රියාපදයක් ගැන මුලින්ම අපි ඉගෙන ගමු. present tense verb එකක් හෙවත් වර්තමාන කාල ක්‍රියාපදයක් ගැන අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ. present tense verb සමහරු මේකට simple present tense කියලා කියනවා. simple present tense නැතුව මම දැනට ගන්නම් present tense verb එකක් කියන්නේ වර්තමාන කාල ක්‍රියාපදයක්. present tense verb එකක් වර්තමාන කාල ක්‍රියාපදයක් කියන්නේ මොකද්ද? present tense verbs වර්ග තුනක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? present tense verbs වර්ග තුනක් තියෙනවා දරුවා. දරුවා කියලා කිව්වට ඒක කිලිපොලා අය සමහරුන්ගේ මට වඩා වැඩිමල් අයත් මේක ඉන්න නිසා අර පන්තිවල කතා කරලා පුරුද්දටනේ. ඒක එච්චර හිතන්න එපා, හිතුවත් කමක් නැහැ. present tense verbs කියන්නේ වර්තමාන කාල ක්‍රියාපද වර්ග තුනයි. එකක් තමයි be verbs. මේකටම තමයි being verbs කියන්නේ. දෙවැනි එක තමයි base verb or verb roots. තුන්වෙනි එක තමයි singular verbs. මේකටම තමයි plural verbs කියන්නේ.
plural verbs. Singular verbs නැත්නම් S verbs කියලා කියන්න පුළුවන්. S verbs. මම දෙන්නේ ටිකයි. ඒ ටික දැනෙන්න දෙන්න උත්සාහ කරනවා. මම දන්නේ ඔයගොල්ලන්ට දැනෙනවද කියලා. මම දෙන්නේ දැනෙන්න කියලා හිතාගෙන තමයි. ඒ ටික ගත්තොත් ඔයා ගොඩ. S verbs. අර කලින් අපි ඉගෙන ගත්තනේ subject ඉන්න පුළුවන් වර්ග කීපයක්. දැන් present tense verb, past tense, future tense, අනාගත කාලය, අතීත කාලය හිතන්න එපා. මේ තාම අපි ඉන්නේ වර්තමානයේනේ, වර්තමාන ගැන හිතන්න. නොපෙනෙන අනාගතය ගැන දැම්ම හිතන්න එපා. ගෙවුණු අතීතය ගැන හිතන්න මෙපා. දැනට හිතන්නකෝ present tense වර්තමාන කාලය ගැන. Present tense verbs are of three kinds. වර්තමාන කාල ක්‍රියාපද වර්ග තුනයි. Be verbs, base verbs, verb roots or plural verbs, singular verbs or S verbs. Shall I repeat? මම නැවත කියන්නද? Present tense verbs කියන වර්තමාන කාල ක්‍රියාපද. Present tense verbs can be divided into three main parts. වර්තමාන කාල ක්‍රියාපද ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. They are first one be verbs, second one base verbs, verb roots or plural verbs, and the third one singular verbs or S verbs. අපි දැන් කොටසින් කොටස ඉගෙන ගමු. කවුද මේ present tense be verbs? Present tense be verbs කියන ඒවා තුනයි ඉන්නේ. am, is, are. Present tense be verbs කියන ඒවා මේ මුළු ලෝකෙටම තුනයි ඉන්නේ. එක්කෙනෙක් am, අනිත් එක්කෙනා is, අනිත් එක්කෙනා are. හැබැයි ඔයාටත් මටත් ඕන විදියට මේ තුන් දෙනා යොදන්න බෑ. be verbs කියලා කියන්නේ අපිට කාගේ හරි quality එකක්. quality කියන්නේ දරුවා කරුණාවන්ත, kind, beautiful, ලස්සන, handsome, කඩවසම්, ugly, කැත. මේ quality වුණාම හොඳ සහ නරක දෙකම තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක්ගේ quality එකක්, ගුණයක් කියන්න ඕනහම අපිට මේ be verbs ඕන වෙනවා. ඊට පස්සේ appearance. appearance කියන්නේ උස, මහත, කළු, කෙට්ටු කියන ඒවා බැලුව බැලමට පේන දේවල්නේ. ඒවා කියන්න අපිට මේ be verbs ඕන වෙනවා. ඒ ඇරෙන්න නිකම් මේ මම යනවා කියන්න, අපි කනවා කියන්න, මේ එදිනෙදා කරන දේවල් ගැන කතා කරන්න. ඒ කියන්නේ habitual actions, එදත් කරපු අදත් කරන හෙටත් කරන දේවල් ගැන කියන්න අපිට ඕන වෙන්නේ නැහැ. මේවා යොදන විශේෂ අවස්ථා තියෙනවා. මම මේ තුන් දෙනා ගැන be verbs ගැන වෙනම පාඩමකදී කියලා දෙනවා. දැනට present tense verbs විදියට be verbs තුනේ තේරුම තමයි am, is, are කියන තුන් දෙනාගේ තේරුම තමයි වෙනවා, ඉන්නවා, තියනවා. ඉන්නවා, තියනවා, වෙනවා. am, is, are. එතකොට base verbs, verb roots, plural verbs කියන ඒවා දැන් be verbs නම් present tense be verbs තුනයිනේ තියෙන්නේ. am, is, are නේ. present tense be verbs තුනයි තියෙන්නේ. am, is, are. එතකොට base verbs, verb roots, plural verbs කියත්තේ නිකන් හිතන්න. am, is, are කියලා be verbs නම් තුනයි තියෙන්නේ. ඒ අනුව මෙතනින් පොඩ්ඩක් හොඳට බැලුවහම හිතා ගන්න පුළුවන් මේ base verbs, verb roots, plural verbs කියන ඒවා කීයේ? ඔයාලා දන්නවද? base verbs, verb roots, plural verbs කියන ඒවා මෙන්න මෙච්චර තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. unlimited, අසීමිතයි. මෙතෙකයි කියලා කියන්න බෑ. ජීවිතාන්තය දක්වා ඉගෙන ගත්තත් ඔයාට ඉගෙනගෙන ඉවර කරගන්න බෑ. මුහුදේ වතුරක් මෙච්චරයි කියලා කියන්න බෑ වගේම base verbs, verb roots, plural verbs කියන ඒවා මෙච්චරයි කියන්න බෑ. එච්චරටම තියෙනවා unlimited, අසීමිතයි. singular verbs එවත් S verbs කියන ඒවත් unlimited, අසීමිතයි. දැන් ඔයාලා be verbs කියන ඒවා තාම යොදන්න දන්නේ නැති වුණාට be verbs කියන්නේ මොනවද කියලා දන්නවනේ. am, is, are කියලා be verbs තුනක් තියෙනවා. වෙනවා, ඉන්නවා, තියනවා. ඉන්නවා, තියනවා, වෙනවා. am, is, are. මම ස්ටේජ් එක උඩ ඉන්නව නම් I am on the stage. ඔහු ගේට්ටුව ළඟ ඉන්නව නම් he is at the gate. එයාලා ක්‍රීඩා පිටියේ ඉන්නව නම් they are in the playground. මම ගුරුවරයෙක් වෙනවා I am a teacher. ඔහු ලිපිකරුවෙක් වෙනවා he is a clerk. එයාලා වෛද්‍යවරු වෙනවා they are doctors. හරිනේ. am, is, are තුනයි තියෙන්නේ present tense be verbs. එතකොට මේ base verbs, verb roots සවත් plural verbs කියන්නේ මෙන්න මේවා දරුවා.
යනවට කියන්නේ go. කනවට කියන්නේ eat. සෙල්ලම් කරනවට කියන්නේ play. අඬනවා cry. ගෙවනවා pay. ඉන්නවා තියනවා have. යනවා go. කනවා eat. සෙල්ලම් කරනවා play. අඬනවා cry. ගෙවනවා pay. ඉන්නවා තියනවා have. උගන්වනවා teach. ඉගෙන ගන්නවා learn. කියවනවා read. වාඩි වෙනවා sit. ඇවිදිනවා walk. මෙකී නොකී ලියනවා write. බලනවා look. අහනවා ask. දෙනවා give. කොනිටනවා pinch. අන්න ඔය වගේ සෑහෙන ප්‍රමාණයක් මෙතකයි කියලා කියන්න බැරි පොතකින් දෙන්න බැරි ගුරුවරයෙකුට උගන්වලා ඉවර කරන්න බැරි වර්ගයක් තමයි මේ base verbs verb roots plural verbs කියලා කියන්නේ. ඒකයි මම ඒවා unlimited කිව්වේ. එතකොට මොනවද මේ singular verbs එවත් s verbs කියන්නේ? මෙන්න මේවා. goes, eats, plays, cries, pays, has. දකින්න බලන්න කිව්වට පිළිගන්න එපා. මේ හැම ක්‍රියාපදයක්ම ඉවර වෙලා තියෙන තනි s අකුරකින් නේද? මෙන්න මේ වගේ තනි s අකුරකින් ඉවර වෙන ක්‍රියාපද වලට කියන්නේ singular verbs එවත් s verbs කියලා. singular verbs එවත් s verbs. තව පස් පාරයි කියලා දෙන්න ඊට වඩා බෑ. present tense verbs එවත් වර්තමාන කාල ක්‍රියාපද ඉන්න පුළුවන් විදි තුනයි. මේක YouTube එකෙන් මම කරන මේ ෆ්‍රී ලෙසන් එකෙන් ඉගෙන ගත්තත් ඔයාලා 1,50 ලක්ෂයක් දීලා ෆොරින් යුනිවර්සිටි එකක ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් ඉගෙන ගත්තත් මේක කිසිදාක වෙනස් වෙන්නේ නැහැ. ඒ ලෙසමයි. සමහරුන්ට නිකන් දෙන නිසා මේක වටිනාකමක් නැතිව ඇති. නමුත් මට කියන්න තියෙන මෙච්චරයි මේක කරන්නේ as a service සේවයක් විදියට. ඉල්ලීම් කීපයක් තිබුණා වැඩිහිටි සිසුන්ගෙන්, ස්කූල් ලීවර්ස් ලගෙන්, ඇඩල්ට්ස් ලගෙන්. එයාලට උදව්වක් විදියටයි මේ කරන්නේ. එහෙම නැත්නම් මටත් වෙබ්සයිට් එක through මේගොල්ලව රෙජිස්ටර් කරලා රුපියල් 5000ක් 10000ක් නැත්නම් මාසෙකට 1000ක් වගේ කියලා කරන්න තිබුණා. this is service සේවයක්. බහුජන හිතාය බහුජන සුඛාය. සෑම හිතසුව පිණිස. ඒක නිසා ඒක අව탁සේරු ඩිවැලියු කරන්න එපා. ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරගෙන තවත් කෙනෙකුට මේක දායාද කරන්න. present tense verbs වර්ග තුනයි. be verbs, am, is, are, base verbs, verb roots, plural verbs all are same. මේ තුනම එකයි. singular verbs or s verbs. දකින්න බලන්න be verbs කියන දැනට తాවකාලික ඉගෙනගෙන ඉවරයි. am, is, are. ඊට පස්සේ අනිත් verbs වර්ග දෙක තමයි base verbs, verb roots, plural verbs සහ singular verbs or s verbs. මේ බලන්න මේවා base verb, මේවා verb roots, මේවා plural verbs. මේවා හැම එකක්ම ඉවර වෙලා තියෙන s අකුරෙන් මේවට කියනවා එක්ක singular verbs නැත්නම් s verbs කියලා. මම ආයිත් කියපු දෙයක් කියන්නම්. present tense verbs are of two kinds. present tense verbs වර්ග දෙකකට බෙදෙනවා. එකකට කියනවා සමා වෙන්න present tense verbs are of three kinds. වර්තමාන කාල ක්‍රියාපද කොටස් තුනකට බෙදෙනවා. first type is called be verbs. පළවෙනි වර්ගයට be verbs කියනවා. second type base verbs කියලාත් කියනවා. verb roots කියලාත් කියනවා. plural verbs කියලාත් කියනවා. තුන්වෙනි එකට කියනවා singular verbs හෙවත් s verbs කියලා. තව සරයක් කියපු දෙයම කියන්නම්. present tense verbs can be divided into three main parts. වර්තමාන කාල ක්‍රියාපද ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. be verbs, am, is, are, base verbs or verb roots or plural verbs, and singular verbs or s verbs. වර්තමාන කාල ක්‍රියාපද ප්‍රධාන කොටස් තුනයි. be verbs, base verb, verb roots or plural verbs, singular verbs or s verbs. වර්තමාන කාල ක්‍රියාපද ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. be verbs, base verbs, verb roots, plural verbs, singular verbs or s verbs කියලා. මම අන්තිම පාරට කලින් පාරයි තෝරන්න යන්නේ. verb එකක් කියන්නේ an action ක්‍රියාවක්. කවුරු හරි පුද්ගලයන් විසින් කරනු ලබන දෙයක් ක්‍රියාවක් තමයි verb එකක් කියලා කියන්නේ. present tense වර්තමාන කාලය ගැන විතරක් දැනට හිතන්න. present tense verbs can be divided into three main parts.
වර්තමාන කාල ක්‍රියාපද ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. First one be verbs. There are three present tense be verbs. වර්තමාන කාල be verbs කියන ඒවා තුනයි මම පොරොන්දු වුණා. ඉදිරියේදී මේ තුන් දෙනා වෙනම අරගෙන කියලා දෙන්න යොදන අවස්ථා එක්ක present tense be verbs තුනයි am is are. දෙවනි ක්‍රියාපද වර්ගයට කියන්නේ base verbs, verb roots, plural verbs කියලා. තුන්වෙනි වර්ගයට කියන්නේ singular සම වෙන්න. තුන්වෙනි වර්ගයට කියන්නේ singular verbs එවත් s verbs කියලා. singular verbs එවත් s verbs. එතකොට present tense verbs කොටස් තුනකට බෙදෙනවා. be verbs, am is are, base verbs, verb roots, plural verbs කියලාත් හඳුන්වනවා. singular verbs සහ s verbs කියන්නේ තවත් එක වර්ගයක්. අන්තිම පාර present tense verbs can be divided into three main parts. වර්තමාන කාල ක්‍රියාපද ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. වර්තමාන කාල ක්‍රියාපද ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි වර්ගයට කියනවා be verbs කියලා. දෙවෙනි වර්ගයට කියනවා base verbs, verb roots, plural verbs කියලා. තුන්වෙනි වර්ගයට කියනවා singular verbs එවත් s verbs කියලා. මම දැනට be verbs ගැන මුකුත් කතා කරන්න යන්නේ. මම ඔයාලට කියලා දෙන්න යන්නේ දැන් මොකද්ද මේ base verb, verb root සහ s verbs එවත් singular verbs කියන්නේ කියලා. දැන් තමයි පාඩමේ turning point හැරවුම් ලක්ෂය. තිරණාත්මක අවස්ථාව maximum attention is needed. උපරිම අවධානය අවශ්‍යයි. එහෙම නොවුනොත් අවුල් වියවුල් ආපු එයාටත් වඩා පිස්සු හැදිච්ච කෙනෙක් නැගිටලා යාවේ. මෙලෝඩියක් ඉගෙන ගන්න නැතුව. හරි. මෙන්න එහෙනම් අවධානයෙන් ඉන්න. singular කියන එකේ r එක missing වෙලා තියලා මම අන්තිම මොහොතේ දැක්කේ. ඒක දැම්මා. අඩුපාඩුව හැදුවා. I'm so sorry for that. බලාගන්න. අවධානයේ 100%ක්. දැන් base verb එක එහෙම නැත්නම් verb root එක එහෙම නැත්නම් plural verb එක සහ singular verb හෙවත් s verb එක ගැනයි කතා කරන්න යන්නේ. Base verbs, verb roots, plural verbs, singular verbs, s verbs. am is are කියන present tense be verbs තුන ඇරුණාම am is are කියන present tense be verbs තුන ඇරුණාම am is are කියන present tense be verbs ඇරුණාම am is are කියන present tense be verbs ඇරුණාම present tense verbs ඉන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ. එකක් තමයි plural verbs, අනිත් එක තමයි singular verbs. am is are කියන present tense be verbs ඇරුණාම ඒක ගාව ගන්න එපා. am is are කියන වර්තමාන කාල be ක්‍රියාපද ඇරුණාම present tense verbs වර්තමාන කාල ක්‍රියාපද ඉන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ. එකක් තමයි plural verbs බහුවචන ක්‍රියාපද විදියට, අනිත් එක singular verbs ඒකවචන ක්‍රියාපද විදියට. ආයිත් plural verbs බහුවචන ක්‍රියාපද විදියට, අනිත් එක singular verbs ඒකවචන ක්‍රියාපද විදියට. හොඳට අහන්න. ඉංග්‍රීසියෙන් යනවට කියන වචන දෙකයි. එකක් go, අනිත් එක goes. goes. go, goes. කනවට කියන වචන දෙකයි. eat, eats. අඬනවට වචන දෙකයි. cry, cries. ඇවිදිනවට කියන වචන දෙකයි. walk, walks. ගෙවනවා, බිලක් වගේ දෙයක් ගෙවනවා, pay, pays. ඉන්නවා තියෙනවට වචන දෙකයි. have, has. දැනට ඇති. go කියන්නේත් යනවා, goes කියන්නේත් යනවා. eat කියන්නේත් කනවා, eats කියන්නේත් කනවා.
cry කියන්නෙත් අඬනවා, cries කියන්නෙත් අඬනවා. walk ඇවිදිනවා, walks ඇවිදිනවා. pay ගෙවනවා, pays ගෙවනවා. have ඉන්නවා තියනවා, has ඉන්නවා තියනවා. මේ දෙකේම තේරුම එකයි නම් ඇයි දෙකක්? මේ go කියන්නෙත් යනවා, goes කියන්නෙත් යනවා. eat කනවා, eats කනවා. මේ හැම එකේම දෙකේම තේරුම එකයි නම් ඇයි දෙකක්? මේ තියෙන්නේ දෙකක් වෙන්න හේතුව මේ જાතියේ ක්‍රියාපද වලට කියන්නේ base verbs, verb roots, plural verbs කියලා. මේ જાතියේ ක්‍රියාපද වලට කියන්නේ singular verbs එවත් s verbs කියලා. මේ හැම එකක්ම අග තනි s අකුරක් තියෙන නිසා තමයි මේවට s verbs කියන්නේ. මේ හැම එකක්ම අග තනි s අකුරක් තියෙන නිසා තමයි මේවට s verbs කියන්නේ. යන්න පාඩම පටන් ගත්ත මුලට පොඩ්ඩක් මතකේ අරගෙන. අමතක කරන්න එපා අපි මේ ඉගෙන ගන්න verbs. මතකද මං කියලා දුන්නා. පෑනට කියන්නේ pen, පෑන් නම් pens. අඹ ගෙඩියට කියන්නේ mango, අඹ ගෙඩි නම් mangoes. ශරීරයට කියන්නේ body, ශරීර නම් bodies. පිරිමි ළමයා boy, පිරිමි ළමයි නම් boys. ඊට පස්සේ ජනේලය window, channel windows. මේ මොනවද? මේ මම දැන් ලිව්වේ nouns නාමපද. මේ nouns නාමපද. singular noun එකක්. pen කියන්නේ පෑන, pens pen. mango අඹ ගෙඩිය, mangoes අඹ ගෙඩි. body ශරීරය, bodies ශරීර. singular noun එකක්. ඒකවචන නාමපදයක්. noun එකක්, noun එකක්, noun එකක්, noun එකක්, noun එකක්. ඒකවචන නාමපදයක්, ඒකවචන නාමපදයක්. plural noun එකක්, බහුවචන නාමපදයක් බවට පත් කරන්න. singular noun එකක්, plural noun එකක් බවට පත් කරන්න අගට s es ies දානවා. පටලවා ගන්න එපා. මේ nouns නාමපද. singular noun එකක්, ඒකවචන නාමපදයක්. singular noun එකක්, ඒකවචන නාමපදයක්. singular noun එකක්, ඒකවචන නාමපදයක් plural කරන්න, බහුවචන කරන්න අගට s es ies දානවා. ඒකවචන නාමපද බහුවචන කරන්න s දාලා. eat කනවා, eats කනවා. go යනවා, goes යනවා. cry අඬනවා, cries අඬනවා. මොකද්ද තේරුම් ගත්තේ? බහුවචන ක්‍රියාපදයක්. මේවා ඔක්කොම plural බහුවචනයි. මේ plural බහුවචනයි. බහුවචන ක්‍රියාපදයක් ඒකවචන වෙන්නේ අගට s es ies දාලා. කොටින්ම කිව්වොත් ඉංග්‍රීසි භාෂාවේ present tense verb එකක්, වර්තමාන කාල ක්‍රියාපදයක් තනි s අකුරකින් ඉවර වෙලා තියෙනවා නම් present tense verb එකක් තනි s අකුරකින් ඉවර වෙලා තියෙනවා නම් ඒක singular ඒකවචනයි. singular noun එකක්, ඒකවචන නාමපදයක්, plural බහුවචන වෙන්නේ අගට s es ies දාලා. ඒකවචන නාමපදයක් බහුවචන නාමපදයක් බවට පත් වෙන්නේ s ies es දානවා. බහුවචන ක්‍රියාපදයක් verb එකක් බහුවචන verb එකක් බහුවචන ක්‍රියාපදයක් ඒකවචන වෙන්නේ අගට s es ies දාලා. ඔච්චරයි වෙනස. පටලවා ගන්න එපා. අපි මේ ඉගෙන ගන්නේ nouns නෙවෙයි verbs. පටලවා ගන්න එපා. අපි මේ ඉගෙන ගන්නේ nouns නෙවෙයි verbs. පටලවා ගන්න එපා. අපි මේ ඉගෙන ගන්නේ nouns නාමපද නෙවෙයි verbs ක්‍රියාපද. එහෙනම් present tense verb එකක් plural සහ singular කියලා ක්‍රම දෙකෙන්ම තියෙන්න පුළුවන්. බහුවචන සහ ඒකවචන කියන ක්‍රම දෙකෙන්ම තියෙන්න පුළුවන්. singular verb එකක් අඳුන ගන්න ලේසිම ක්‍රමේ මේ කට්ටිය දැන් දන්නවා. verb එකක් singular නම් ක්‍රියාපදයක් ඒකවචනයි නම් අනිවාර්යයෙන්ම තනි s අකුරකින් ඉවර වෙනවා. verb එකක් singular නම් ක්‍රියාපදයක් ඒකවචන නම් අනිවාර්යයෙන්ම තනි s අකුරකින් ඉවර වෙනවා. verb එකක් singular නම් ඒකවචන නම් අනිවාර්යයෙන්ම තනි s අකුරකින් ඉවර වෙනවා. බලන් ඉන්න බෝඩ් එක දිහා. eat කියන්නේ කනවා, go කියන්නේ යනවා, study පාඩම් කරනවා, learn ඉගෙන ගන්නවා, walk ඇවිදිනවා, have ඉන්නවා තියනවා. eats කියන්නේත් කනවා,
goes කියන්නෙත් යනවා, studies කියන්නෙත් පාඩම් කරනවා, learns කියන්නෙත් ඉගෙන ගන්නවා, walks කියන්නෙත් ඇවිදිනවා, has කියන්නෙත් ඉන්නවා තියනවා. අද මෙතනින් නැගිටිනකොට තා පොඩ්ඩකින් මේ දෙකේම තේරුම එකක් වුණාට යන්නේ පාරවල් දෙකක කියලා දන්නේ නැත්නම් මෙච්චර වෙලා පුටු රත් කර කර ඇඳ රත් කර කර බිම රත් කර කර තට්ටම් පොජ්ජ පස්ස පැත්ත රත් කර කර හිටියේ එකේ තේරුමක් නැති වෙයි. මොකද්ද වෙනස? මේ දෙන්නම present tense, මේ දෙන්නම වර්තමාන කාලයි. නමුත් තනි එස්ස කරකින් ඉවර වෙන ක්‍රියාපද ඔක්කොම singular 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 ඒක වචනයි. තනි එස්ස කරකින් ඉවර වෙන ක්‍රියාපද ඔක්කොම singular ඒක වචනයි. එහෙම නොවන ඒවා ඔක්කොම plural බහුවචනයි. එතකොට මේ plural verbs බහුවචන ක්‍රියාපද වලටම තමයි verb root කියන්නේ. verb root කියන්නේ මෙයාටම තමයි base verb කියන්නේ. base verb කියන්නේ base verb කියන්නේ verb root කිව්වත් base verb කිව්වත් දෙකම එකයි. මම මතක තියාගන්න මෙහෙම දෙයක් කියලා දෙන්නද? පොඩි ළමයින්ට කියලා දෙනා වගේ දෙයක්. අපි එළියට බැස්සාම අපි කකුල් දෙක පොළවේ කකුල් දෙක ගහන් ඉන්න මට්ටම තමයි මේ පොළව. පස් පොළව, පස් තියෙන පොළව තමයි මේ. මේ තියෙන්නේ ගහක කඳක්. මෙන්න ගහේ අතු විහිදෙනවා. මෙන්න ගහේ කොළ. ඔන්න ගහේ කොළ. මෙන්න ගහේ කොළ. මෙන්න ගහේ කොළ. මෙන්න කොළ. මෙන්න මලුත් හැදිලා. මෙන්න මල්. මෙන්න පොලේ ගෙඩියුත් තියෙනවා. ගහේ කඳ තියෙනවා. අතු තියෙනවා. කොළ තියෙනවා. මල් තියෙනවා. ගෙඩි තියෙනවා. මේ ඔක්කොම මෙහෙම තියෙන්නේ මේ අපි පොළවේ පය ගහන් ඉන්න පස්වලට යටින් ගහේ මොකක් තියෙන නිසාද? මුල තියෙන නිසා. මේ මුලට කියන්නේ root කියලා. මුලට කියන්නේ root කියලා. ගහේ root එක මුල තියෙන නිසා තමයි මේ ඔක්කොම තියෙන්නේ. කඳ තියෙන්නේ, අතු තියෙන්නේ, ගෙඩි තියෙන්නේ, මල් තියෙන්නේ. මුල නැත්තම් root එක නැති වුණා නම් කඳත් නැහැ, අතුත් නැහැ, ගෙඩිත් නැහැ, මලුත් නැහැ, කොලත් නැහැ. එහෙනම් හිතන්නකෝ මේ තියෙන්නේ goes කියලා. නිකන් හරි දැකලා තිනේ මේ තියෙන්නේ going කියලා හිතන්නකෝ. මේ කොළ කියලා හිතන්න gone කියලා වචනයක් තියෙනවා gone කියලා. මේ අත්තට went කියලා වචනයක් මන් දෙනවා. එතකොට goes කියන කඳ, going කියන ගෙඩිය, gone කියන කොළය, went කියන අත්ත මුකුත් නැහැ. කවුරු නොතිබුණා නන්ද? go නොතිබුණා නම් අන්න go කියන එක තමයි මුල. නිකම් මුලක් නෙවෙයි ක්‍රියා මුලක් මේක. මේක ගහේ නිකම්ම මුල root. මේක ක්‍රියාවක මුලක්. verb root කියන්නේ ඒකයි මේකට. verb root කිව්වේ ඒකයි. මේ තියෙන verb root. ගයක් හදනකොට base දානව නේද? base එක නැති වුණොත් බිත්ති හරියට බැඳ ගන්න බෑ. වහල හරියට ගහ ගන්න බෑ. base එක දාන්න ඕන. අන්න base එක. base verb. නිතරම මේ ක්‍රියාපදේ ඉන්නේ plural බහුවචන ස්වරූපයෙන් නිසායි මේකට plural verb කියලා කියන්නේ. එහෙනම් අපි දැන් පටන් ගත්ත මාතෘකාවට අනුව මේ ටික ගලපගමු. අපිට ප්‍රශ්නයක් මතුවුණා මුලින්ම ඉස්සෙල්ලම මම මාතෘකාව ලිව්වා subject verb agreement කියලා. කර්තෘ සහ ක්‍රියාව ගලපන හැටි. මම බෝඩ් එකේ වාක්‍ය දෙකක් ලියලා ඇහුවා ඔයාලගෙන්. ඊට පස්සේ අපි කේන්දරයක් පවා බෝඩ් එකේ ඇඳා. මම බෝඩ් එකේ වාක්‍ය දෙකක් ලිව්වා මෙහෙම. මතකද බලන්න. මේ වාක්‍ය දෙකෙන් නිවැරදි වෙන්නේ, මේ වාක්‍ය දෙකෙන් හරි වෙන්නේ, මේ වාක්‍ය දෙකෙන් නිවැරදි වෙන්නේ they play කියන එකද they plays කියන එකද කියලා මම ඇහුවා. මම නැවත අහනවා. මම මුලින්ම බෝඩ් එකේ ලිව්ව වාක්‍ය දෙක තමයි they play. අනිත් එක මම ලිව්වා they plays. එයාලා ක්‍රීඩා කරනවා කියලා නිවැරදි වාක්‍ය they play ද they plays ද? බලමුද?
they කියන්නේ ඔවුන්. ඔවුන් කිව්වම plural බහුවචනයි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දෙන්න වෙනස. තනියේ සකුරකින් ඉවර වෙනවා නම් මේක singular. එහෙම නොවෙනවා නම් plural බහුවචනයි. they කියන එක plural බහුවචනයි. play කියන එක plural බහුවචනයි. මතකයිද කේන්දරේ මගෙත් තිබුණේ මල් නෝනගෙත් තිබුණේ මල් ගැලපුණා. ඒක හරි. එහෙනම් මෙතන subject එක කර්තෘ plural verb එකත් plural ට plural ගැලපෙනවා වාක්‍ය නිවැරදි. they place කියන්න බැරි ඇයි? they කියන්නේ plural subject එකක් බහුවචන කර්තෘ පදයක් බහුවචන උක්තයක්. place කියන්නේ singular verb එකක් කර්තෘ බහුවචනයි ක්‍රියාව ඒකවචනයි. මේ plural ගැලපෙනවා. plural singular ගැලපෙන්නේ වාක්‍ය වැරදි. එහෙනම් ඕක නේද අපිට වෙලා තියෙන විනාශය. කර්තෘට ගැලපෙන ක්‍රියාව යොදන්න දන්නේ හේතුව බේසික් නොලෙජ් එක නෑ. මූලික දැනුම නෑ. අපි වාක්‍ය 5ක් ලියලා මේ කොටසින් සමුගම්මු. ඊළඟ දවසේ මම ඇක්ටිවිටීස් එක තමයි එන්නේ මේ පාඩමේ. එතෙන්දි මම කියලා දෙනවා සමහර ඒවාට S ඇවිල්ලා සමහර ඒවාට IES එන්නේ ඇයි සමහර ඒවාට ES එන්නේ ඇයි ඒව ඔක්කොම ඊළඟ ලෙසන් එකෙන් කියලා දෙනවා. දැනට ඕන ටික බලමු. අම්මා බත් උයනවා. අම්මා බත් උයනවා. කවුද සබ්ජෙක්ට් එක? අම්මා mother. දැන් හිතේ වැඩ කරනවා ඔයාලගේ දේවල් දෙකක්. අම්මා බත් උයනවා. උයනවට වචන දෙකක් මේ වෙනකොට ඔයාලා දන්නවා. එකක් cook අනිත් එක cooks. මේ දෙකේ වෙනසත් ඔයාලා කියන්න දන්නවා. මේක plural මේක බහුවචනයි මේක තනි S අකුරෙන් ඉවර වෙන නිසා singular ඒක වචනයි. තනි S අකුරෙන් ඉවර වෙනවා නම් singular ඒක වචනයි. mother අම්මා කිව්වහම singular ඒක වචනයි. එහෙනම් කර්තෘ ඒක වචනයි නම් if the subject is singular the verb must be singular. If the subject is plural the verb must be plural. කර්තෘ බහුවචනයි නම් අනිවාර්යයෙන්ම ක්‍රියාව බහුවචනයි. කර්තෘ ඒක වචනයි නම් ක්‍රියාවත් ඒක වචනයි. mother අම්මා singular. එහෙනම් cooks. ඒ බෑ කිව්වේ මෙච්චර කල් ක්‍රමයේ දැනගෙන හිටියේ නෑ. mother cooks ing ඒව මුකුත් දැන්ම දාන්න යන්න එපා. ඒවා වාත වෙන වැඩ දැම්ම. second one අපි කනවා. අපි නම් we කනවට කියන වචන දෙකක් දැන් දන්නවා. එකක් eat අනිත් එක eats. වෙනස දන්නවා. eats තනි S අකුරෙන් ඉවරේවා singular ඒක වචනයි. තනි S අකුරෙන් ඉවරනේවා singular ඒක වචනයි. එහෙම නොවෙනේවා බහුවචනයි. we අපි බහුවචනයි. එහෙනම් උත්තරේ we eat. third one තුන්වෙනි එක මට කියන්න ඕන බල්ලා බුරනවා කියලා. බල්ලා අපි හොඳටම දන්නවා මේ pronouns සමග ද දාන්නේ. the mother කියන්න පුළුවන්. the we කියන්න බෑ. බල්ලා the dog. බුරනවට වචන දෙකක් දැන් හිතට එනවා. එකක් bark අනිත් එක barks. බල්ලා කිව්වහම එක්කෙනයි singular. subject එක singular නම් verb එකත් singular. s වලින් ඉවර වෙන්න ඕන. the dog barks. ගුරුවරයා උගන්වනවා. ගුරුවරයා the teacher. ගුරුවරයා the teacher. උගන්වනවට වචන දෙකක් හිතේම වෙනවා. එකක් teach අනිත් එක teachers. තනි S එකෙන් ඉවර නෙවෙයි ඒක වචනයි. ගුරුවරයා කිව්වහම එක්කෙනෙක්. එහෙනම් ක්‍රියාවත් ඒක වචන වෙන්න ඕන. the teacher teachers. එයාලට තියෙනවා. අපි හිතමු එයාලට කාර් එකක් තියෙනවා. එයාලට ඔවුන්ට they තියෙනවා have. මං කාර් එකක් කියන එකත් ගන්න නැත්නම් එයාලට තියෙනවා කිව්වම අනම්මනම් හිතනෝනේ. එයාලට කාර් එකක් තියෙනවා they have a car. ඇයට කාර් එකක් තියෙනවා she have කියන්න බෑ. she ඒක වචනයි. have බහුවචනයි. have වල ඒක වචන has. she has a car. එහෙනම් ලබන සතිය වෙනතුරු ඊළඟ ලෙසන් එක එනතුරු කෙරෙන්න ඕන මහා ගොඩක් යන්න එපා. මේ වගේ වචන දෙකේ වචන තුනේ සබ්ජෙක්ට් එකට ගැලපෙන verb එක යොදන්න. සබ්ජෙක්ට් verb agreement එක තමයි අද ඉගෙන ගත්තේ. කර්තෘට ගැලපෙන ක්‍රියාව යොදන්න හුරු වෙලා තියාගන්න. වාක්‍ය 100ක් 200ක් 500ක් 1000ක් ලියන තරමට පාපොලිෂ් වෙයි. නැත්නම් ඔහේ එක තැන පල් වෙයි. තව කෝසස් 10ක් කරත් වැඩක් නැහැ. try to get the maximum usage. උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. stay safely.